හරි. පුතේ එතකොට මේ මාතෘකාවට අපි දාන්නේ 9 වෙනි මාතෘකාව database. අපි කියන්නේ දත්ත සමුදාය. දත්ත සමුදාය database. ඉස්සෙල්ලා අපි බලන්න ඕනේ මොකක්ද database එකක් කියලා කියන්නේ. database කියන වචනේ අපිට ඇහිලා තියෙනවා. මොකද්ද database එකක් කියලා කියන්නේ? උට database එකක් කියලා කියන්නේ සංවිධානාත්මකව රැස් කරපු දත්ත වලට සංවිධානාත්මක ලෙස දත්ත රැස් කරපුවාම ඒකට අපි කියනවා database එකක් කියලා. ඒක ඉතින් මේ ලොකුවට කම්පියුටර් එකක් පාවිච්චි කරලාම හදපු database එකක් වෙන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් සංවිධානාත්මක ලෙස අපිට දත්ත රැස් කරන්න පුළුවන් විවිධ ක්‍රම තියෙනවා. දැන් උදාහරණයක් විදියට අපි තුමු මෙහෙම ගෙදර වතුර බිල් ටික, ගෙදර කරන්ට් බිල් ටික අම්මා ෆයිල් එකකට දාලා එකතු කරලා තියාගන්න. ඒකත් අපිට එක්තරා විදිහේ database එකක්. ඕන වෙද්දී තොරතුරු ටක් දාලා අපිට ගන්න පුළුවන්. ඒකත් එක්තරා විදිහේ database එකක්. එහෙම නැතුව අම්මා ওই ටික එකක් ජනේලේ උඩ ඩ්‍රිල් එකේ ගහලා අනිත් එක කොහේ හරි කුස්සිය රයිස් කුකර් එකක් ඇතුලේ ගහලා තව වෙලාවක මේ ගෙදර කවුරුත් හිටපු නැති හින්දා ඒක අනිත් මාසෙක වතුර මනු කියවන කෙනා ගේට්වේ ගහලා එහෙම තිබුණොත් ඒක database එකක් නෙමෙයි. ඒකේ කිසිම සංවිධානාත්මක බවක් නැහැ. ඒ සංවිධානාත්මක ලෙස පෙළ ගැස්සුවොත් දත්ත සංවිධානාත්මක ලෙස රැස් කරොත් දත්ත ඒකට අපි කියන්නේ database එකක් කියලා. සංවිධානාත්මකව රැස් කළ යුතුමයි ඒක database එකක් වීම සඳහා. right මාතෘකාව ගන්න පුතේ අලුත් ටියුට් එක ලස්සන ටියුට් එකක් වඩ දීලා තියෙන්නේ. ඒකේ ඉස්සලම තියෙනවා මෙන්න මෙහෙම පිටු අංක 2. පිටු අංක 2 තියෙනවා පුතේ දත්ත සමුදාය දත්ත පදනම් සැකසීම සඳහා සකසා තිබෙන මෘදුකාංග භාවිතයෙන් භෞතික හෝ මානව සම්පත් පිළිබඳ විස්තර ඇතුළත් කර තැබීම සඳහා පාලනය කිරීමේ කටයුතු පහසු කරයි. පාලනය කිරීමේ කටයුතු පහසු කරයි. තර මාතෘකාව කියනවා දත්ත සමුදාය යනු database එකක් කියලා කියන්නේ. දත්ත සමුදාය යනු දත්ත සමුදාය යනු ලියමු මෙන්න මෙහෙම. දත්ත සමුදාය යනු කියන එකේ මෙන්න මෙහෙම ලියන්න. ලියමු. සංවිධානය වූ දත්තවල එකතුවක්. සංවිධානය වූ දත්තවල එකතුවක්. සංවිධානය වූ දත්තවල එකතුවක් දත්ත සමුදායක් ලෙස හඳුන්වයි. සංවිධානය වූ දත්තවල එකතුවක් දත්ත සමුදායක් ලෙස හඳුන්වයි. සංවිධානය වූ දත්තවල එකතුවක් දත්ත සමුදායක් ලෙස හඳුන්වයි. දත්ත සමුදායක් ලෙස හඳුන්වයි. ඊට පස්සේ කියනවා පරිගණක භාවිතයෙන් දත්ත සමුදායක් සැකසීමේ වාසි මොනවද? පුතේ අපි ගත්තොත් සරලව අපේ ඉස්කෝලේ ප්‍රින්සිපල් ළඟ එයා ළඟ දත්ත තියෙනවා ගොඩක්. ළමයිගේ දත්ත, ගුරුවරුන්ගේ දත්ත, ඉස්කෝලේ තියෙන භෞතික සම්පත් වල දත්ත ඒවා එයා ළඟ තියෙනවා. ග්‍රාමසේවක මහත්තයා ගත්තොත් අපේ ගමේ එයා ළඟ දත්ත සමූහයක් තියෙනවා. ඒ වසනේ පුද්ගලයින්, ඒ වසනේ ඉඩම්, ඒව ගැන විස්තර එයා ළඟ තමයි තියෙන්නේ. රෝහලක් ගත්තත් රෝහල අධ්‍යක්ෂකවරයා ළඟ දත්ත තියෙනවා. රෝගීන් පිළිබඳව, වෛද්‍යවරු පිළිබඳව, ඖෂධ පිළිබඳව දත්ත තියෙනවා. ඒතර හැම වෙලේම හැම වෘත්තියකම හැම පුද්ගලයෙක් ළඟම එයාට අත්‍යවශ්‍ය දත්ත ටික එයා රැස් කරගෙන තියාගෙන ඉන්නවා. මේ දත්ත රැස් කරද්දී පුතේ අපිට ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අත්‍යරු ක්‍රමයට දත්ත රැස් කරගෙන පවත්වාගෙන යන්නත් පුළුවන්. පරිගණක පාදක විදිහට දත්ත රැස් කරගෙන පවත්වාගෙන යන්නත් පුළුවන්. අත්‍යරු කියලා කියන්නේ කඩදාසි වල ලියලා, පෑන් වලින් ලියන්නේ, අල්මාරි වල ගබඩා කරන්නේ, ආරක්ෂාවට ඉබ්බෝ යතුරු දාන්නේ. එහෙම දත්ත රැස් කරලා තියාගත්තොත් ඒකට අපි කියනවා අත්‍යරු දත්ත සමුදායක් කියලා. ඒකට අපි කියන්නේ අත්‍යරු දත්ත සමුදායක්. ඒකට අපි කියනවා අත්‍යරු දත්ත සමුදායක්.
ඊළඟට අපි ඔක තියාගත්තොත් මෙහෙම. අපි ඔක තියාගන්නවා පුතේ කම්පියුටර් එකක් ඇතුලේ. ඒක තියාගන්නවා කම්පියුටර් එකක් ඇතුලේ. කොහොමද කම්පියුටර් එකක් ඇතුලේ තියාගන්නේ? අපිට පුළුවන් මෙහෙම තියාගන්න. අපිට පුළුවන් දැන් බැංකුවක් ගත්තොත් එහෙම බැංකුවේ සම්පූර්ණයෙන් දත්ත ගබඩා වෙන්නේ බැංකුවේ දත්ත සම්පූර්ණයෙන් ගබඩා වෙන්නේ කම්පියුටර් එකක් ඇතුලේ නේ. බැංකුවේ සම්පූර්ණයෙන් දත්ත ගබඩා වෙන්නේ කම්පියුටර් එකක් ඇතුලේ. එතකොට රක්ෂණ සංස්ථාවක එහෙම ගත්තත් දත්ත තැන්පත් වෙන්නේ දත්ත ගබඩා වෙන්නේ කම්පියුටර් එකක් ඇතුලේ. ඒතර එයාලා පවත්වාගෙන යන්නේ පරිගණක පාදක දත්ත සමුදාය. computer based information system එක. එතකොට අපෙන් අහන්නේ පරිගණකයක් භාවිතයෙන් දත්ත සමුදායක් සකස් කර ගැනීමේදී ඔයාට තියෙන වාසි මොනවද? කම්පියුටර් එකකින් දත්ත රැස් කරලා දත්ත ගබඩා කරගෙන යද්දී ඔයාට තියෙන වාසි මොනවද? දැන් ඔයා මෙහෙම හිතන්නකෝ. ඔයා ඉස්කෝලේ ප්‍රින්සිපල් සර් ළඟදී ප්‍රින්සිපල් සර් මොකද කරන්නේ? ඉස්කෝලේ ළමයිගේ තොරතුරු, ගුරුවරුන්ගේ තොරතුරු, ඉස්කෝලේ කම්පියුටර්ස් වල තොරතුරු, ඉස්කෝලේ පුස්තකාලයේ තොරතුරු මේ ඔක්කොම ලැප්ටොප් එකක ගබඩා කරලා තියාගන්න. කම්පියුටර් එකක මේ ඔක්කොම තොරතුරු ගබඩා කරලා තියාගන්න. කවුරු හරි කෙනෙක් තොරතුරක් ඉල්ලපුවාම මේක ටක් ගාලා යාට දෙන්න පුළුවන්. ඉල්ලපු පමාව විතරයි ටක් ගාලා තොරතුරු දෙනවා. කවුරු හරි කෙනෙක් මේක sannivedanaya කරන්න ඕන නම් ටක් ගාලා ඒක ඊමේල් කරනවා. හරිම කාර්යක්ෂමයි. අතට ටක් ගාලා වගු ප්‍රස්තාර වගේ දේවල් නිර්මාණය කරන එක හරිම ලේසි. තව කෙනෙකුට පුළුවන් දැන් ඔය කච්චේරියකට එහෙම ගියපුවාම කච්චේරියක් ඔය ඒජ් ඔෆිස් එකකට ගියපුවාම ඒකේ යම් කිසි තොරතුරක් ඉල්ලපුවාම අනේ මෙන්න අල්මාරිය ඇරලා ෆයිල් අදිනවා. ෆයිල් ඇදලා ඊට පස්සේ කියන එක නැති වෙලා කියලා. කාවෝ කාලා. වේයෝ කාලා කියලා කියනවා. එහෙම ඩේටාබේස් එකක් තියාගන්නත් පුළුවන්. ඒත් අපි මෙතනදී කතා කරන්නේ කොහොමද අත්‍යුරු දත්ත සමුදායක් තියාගන්නේ. right? ඒකේ තියෙන විශේෂ ලක්ෂණ මොනවද? ඒ කියන්නේ පරිගණකයක් භාවිතයෙන් දත්ත සමුදායක් තබා ගැනීමේදී අපිට තියෙන වාසි මොනවද? ඒක තමයි අපි මේ දැන් කතා කරන්න යන්නේ. right? එතකොට පුතේ මොනවද අපිට සිලබස් එකට අනුව අපිට දීලා තියෙන වාසි? සිලබස් එකේ මේ පාඩමේ බලමු අපි මොනවද අපිට දීලා තියෙන වාසි? අපි ඒ අනුව තමයි ක්‍රියාත්මක වෙන්න ඕනේ. මේක කියනවා වෙන මෙහෙම. එකක් තමයි බලන්න සිලබස් එකේ දීලා තියෙන ටික. මම ඊට පස්සේ අපි අලුත් ඒවා ටික දෙන්නම්. එකක් තමයි තොරතුරු සෙවීම වඩා කාර්යක්ෂම වීම. එන ඕන තොරතුරක් පටස් ගාලා හොයාගන්න පුළුවන්. ඒක පරිගණකයක් තුල දත්ත ගබඩා කර ගැනීමේ තියෙන ප්‍රධාන වාසිය. එන උපස්ථ පිටපත් ලබා ගැනීමේ පහසුව. ඒ කියන්නේ පුතේ ටක්කල කොපියක් ගන්න තව කාට හරි කොපියක් දාගන්න. ඒකත් මාරම් වාසිය. ටක්කලා ඉල්ලන එකේ කොපි කරලා පේස්ට් කරලා දෙන්න පුළුවන්. ඊළඟට දත්ත තැන්පත් කිරීමට ඉත අඩු ආචාරධාරිතාවයක් වෙයි. කම්පියුටර් එකේ ඩේටාබේස් එක හැදුවා නම් ඒක පෙන් එකක් ඇතුලේ හાર્ඩ් ඩිස්ක් එකක් ඇතුලේ එහෙමනේ තියෙන්නේ. හැබැයි ඔක අතින් හැදුවා නම් ඔක අල්මාරියක් ඇතුලේ පෙට්ටකමක් ඇතුලේ තමයි තියෙන්නේ. ලොක් ඉබි අතරු දාලා එහෙම තමයි තියෙන්නේ. දත්ත විශ්ලේෂණය ඉතා පහසුවෙන් සහ වේගවත්ව සිදු කරන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රස්තාර වගේ දේවල් අඳින්න ඕන නම් පටස් කරලා අඳින්න පුළුවන්. හැබැයි අත්‍යරෝ තිබුණොත් මේවා හොයලා ලේඛනගත කරලා නැවත වගුවට අරගෙන කැල්කියුලේටරෙන් කැල් කරලා තමයි ප්‍රස්තාර අඳින්න වෙන්නේ. හැබැයි මේකෙදි එහෙම නෙමේ කම්පියුටර් එකේ තිබ්බනම් ටක් ගාලා ප්‍රස්තාර ටික පටපට ගාලා ඩෙලිවර් කරන්න පුළුවන්. ඒතර මේවා තමයි ඩේටාබේස් එකක් පරිගණකයක තියාගත්තොත් ඒකේ තියෙන වාසි. right. ලියමු මෙන්න මෙහෙම. පරිගණකයේ භාවිතයෙන් දත්ත සමුදායක් සැකසීමේ වාසි. පරිගණකයක් භාවිතයෙන් දත්ත සමුදායක් සැකසීමේ වාසි. ලියමු අපි පළවෙනි එක. තොරතුරු සෙවීම වඩා කාර්යක්ෂම වීම. තොරතුරු සෙවීම වඩා කාර්යක්ෂම වීම.
ටියුට් එක නැත්තම් පුතේ කොල කෑල්ලක ලියලා හෙට උදේම ගිහලා ටියුට් එක ගන්න. තොරතුරු සෙවීම, කාර්යක්ෂම වීම. තොරතුරු සෙවීම, කාර්යක්ෂම වීම. දෙක උපස්ථ පිටපත් බැකප්. ඒකේ කොපියක් බැකප්. උපස්ථ පිටපත් ලබා ගැනීම පහසු වීම. 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 තුන දත්ත තැන්පත් කිරීමේදී අඩු ආචායන ධාරිතාවයක්. දත්ත තැන්පත් කිරීමේදී අඩු ආචායන ධාරිතාවයක්. දත්ත තැන්පත් කිරීමේදී අඩු ආචායන ධාරිතාවය. දත්ත තැන්පත් කිරීමේදී අඩු ආචායන ධාරිතාවයක්. පමණක් වැයවීම. අඩු ආචායන ධාරිතාවයක් පමණක් වැයවීම. ඊළඟ එක වගු හා ප්‍රස්ථාර භාවිතයෙන් දත්ත විශ්ලේෂණය වගු හා ප්‍රස්ථාර භාවිතයෙන් දත්ත විශ්ලේෂණය පහසු වී. දත්ත විශ්ලේෂණය පහසු වී. වගු හා ප්‍රස්ථාර භාවිතයෙන් දත්ත විශ්ලේෂණය පහසු වී. දත්ත විශ්ලේෂණය පහසු වී. අවසාන එක ක්‍රමවත් බව සහ ආකර්ශනීය බව වැඩි වීම. 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 ක්‍රමවත් බව සහ ආකර්ශනීය බව වැඩි වීම.
ක්‍රමවත් බව සහ ආකර්ෂණීය බව වැඩි වීම. හරි. ඒතර ඔය තියෙන පුතේ ඩේටාබේස් එකක් කම්පියුටර් එකක් ඇතුලේ සකස් කරද්දී අපිට තියෙන වාසි. ඉතින් දැන් අපි බලමු පුතේ කොහොමද මේ ඩේටාබේස් එකක් හදන්නේ? මොකද්ද මේ ඩේටාබේස් එක කියලා කියන්නේ? ඇත්තම කතාව ගත්තොත් ඩේටාබේස් එකක් කියලා කියන්නේ වගුවකට. සමහර ඩේටාබේස් වල වගු එකක් තියෙනවා, සමහර ඩේටාබේස් වල වගු ගොඩක් තියෙනවා. එක වගුවක් තියෙන ඩේටාබේස් උත් තියෙනවා, වගු ගොඩක් තියෙන ඩේටාබේස් උත් තියෙනවා. අපි හිතමු අපේ ඉස්කෝලේ ඩේටාබේස් එක. අපේ ඉස්කෝලේ ඩේටාබේස් එක ගත්තාම අපේ ඉස්කෝලේ අපිට පුළුවන් වගු කිහිපයකට මේ ඩේටාබේස් එක හදාගන්න. ළමයිගේ තොරතුරු එක වගුවක, ගුරුවරුන්ගේ තොරතුරු එක වගුවක, භෞතික සම්පත් තොරතුරු එක වගුවක, ආදි ශිෂ්‍යයෝ තව වගුවක එහෙම ගන්න පුළුවන්. එතන වගුවක් ගත්තාම මේ බලන්නකො මේ වගුව දිහා චුට්ටක්. මේකේ මෙන්න මේ විදිහට වගුව තියෙනවා. ඔය විදිහට තමයි වගුව තියෙන්නේ. මේ වගුවේ උඩින් අපි දාන්න ඕනේ මාතෘකාව. student table. ශිෂ්‍ය වගුව. මෙතනට මම දානවා ඇතුළත් වීමේ අංකය index name date of birth grade. ඊට පස්සේ ළමයි දෙන්නෙක්ගේ තොරතුරු මම මේකට පුරවනවා. ළමයි දෙන්නෙක්ගේ තොරතුරු මේකට මම පුරවනවා. මොනවද ළමයි දෙන්නගේ තොරතුරු? මම දානවා මේකට පුතේ 146යි 512යි index numbers දෙක. 146යි 512යි. මෙයා පියුමි, මෙයා ටෝනි. උපන්දින දානවා. ඔයාලා 2000 කීයද? 2005ද 6ද? 7යි 1. 2006යි 3යි 16. මෙයා 11 වසරේ, මෙයා 12 වසරේ. ඔන්න ළමයි 4000ක් ඉන්නවා නම් ඉස්කෝලේ ළමයි 4000ට මම මෙන්න මෙහෙම වගුවක් හදනවා. ගුරුවරු 100ක් ඉන්නවා නම් ගුරුවරු 100ටම තොරතුරු අරන් මේ වගේ වගුවක් හදනවා. දැන් ළමයිගේ තොරතුරු ගද්දී මේ තොරතුරු ටික විතරක් නෙමෙයි ළමයි ගන්නෙ. ළමයිගේ තොරතුරු ගොඩක් විතර ගන්න එපේ. ළමයාගේ නම, ස්ත්‍රී පුරුෂභාවය, ඇඩ්‍රස් එක, ටෙලිෆෝන් නම්බර් එක, WhatsApp numbers ඔය ඔක්කොම අපි ගන්න ඕනේ. ඒ හැම එකක්ම අපි ගන්නවා. ඒ හැම එකක්ම අරගෙන අපි මොකද කරන්නේ? මේ වගුවට දාගන්න. එතකොට මේ තියෙන එක වගුවක්. මේ වගුවේ පුතේ මේ තියෙන වගුවේ නම. වගුවේ නම. මේ තියෙන්නේ ඒවට අපි කියනවා ශේෂ්ත්‍ර නාම කියලා. ශේෂ්ත්‍ර නාම. field name. ඒවට අපි කියන්නේ field names. ඒක යටතේ මේ තියෙන්නේ දැන් name ගත්තාම name කියන මාතෘකාව යටතේ තමයි පියුමි ටෝනි ඉන්නේ. date of birth කියන මාතෘකාව යටතේ තමයි මේ උපන්දින දෙක තියෙන්නේ. ඒවට කියනවා අපි ශේෂ්ත්‍ර field. ඔයාලට තීරු කියලා කියනවා. columns. ඊළඟට මේ වගුවේ එක එක පුද්ගලයාගේ මෙන්න මෙහෙම තොරතුරු දාලා තියෙනවා. එක එක්කෙනා. ඒවට අපි කියනවා records. record. ඒවට කියන record කියලා. ඒතර මේ තියෙන වගුවක්.
මේ වගේ වගු සෙට් එකක් අපි අඳිනවා. ළමයිට වගුවයි, ගුරුවරුන්ට වගුවයි, ඩෙස්ක් පුටුවට වගුවයි. ඒකට තමයි අපි පුතේ ඩේටාබේස් එකක් කියලා කියන්නේ. නෝකට අපි කියනවා ඩේටාබේස් එක. එතකොට මෙන්න මේ වගේ වගු හදන්න, මේ වගේ ඩේටාබේස් හදන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් කම්පියුටර් එකේ පාවිච්චි කරන්න පුළුවන් මෘදුකාංග ගොඩාක් තියෙනවා. මේ වගේ වගු හදන්න පාවිච්චි කරන්න පුළුවන් මෘදුකාංග ගොඩක් තියෙනවා. ඔයාලට දාලා තියෙනවා පිටු අංක 2. පිටු අංක 2 දාලා තියෙනවා. database management software. මොනවද database management software? පළවෙනි එකේ MS Access, FileMaker Pro, Oracle O කියලා නෑ. Oracle O කියන එක අයින් කරන්න. හරි. ඊළඟට SQL Server, DBase ඔන්න ඕවා. ඕවා තමයි අපිට මේ වගේ වගු කම්පියුටර් එකකින් හදද්දී අපි පාවිච්චි කරන මෘදුකාංග වර්ග. ඊට පස්සේ මේක ඇවිල්ලා අපේ පේපර් එකේ රචනා ප්‍රශ්නයක් අනිවාර්ය රචනා ප්‍රශ්නයක්. බහුවර්ණ අනිවාර්ය ප්‍රශ්න 5ක්. හරි. බහුවර්ණ අනිවාර්ය ප්‍රශ්න 5ක්. ඒ කියන්නේ ලකුණු 15ක්. ඔයා මේ දැන් මේ වෙනකොට විභාගයට සූදානම් වෙමින් සිටින්න. හරි. ලබන අවුරුද්දේ ඔයාගේ විභාගෙ තියෙනවා, ස්ථිරවම තියෙනවා. දැන් කොවිඩ් තත්ත්වයේ පහ වෙලා ඉස්කෝලේ පටන් ගැනීමට ඉතා ආසන්නයි. හැබැයි ඉස්කෝලේ පටන් ගත්තට පස්සේ නිවාඩු නම් ගොඩක් නෑ. ටක් ගාලා ඉස්කෝලේ පීරියඩ්ස් ටික ළඟ සෙන්සුරාදා ඉඳලා ඉස්කෝලේ දායිද දන්නේ. හවස වෙනකම් ඉස්කෝලේ දායිද දන්නේ. රයිට්? ඒ විදිහට තමයි ඔය වැඩ ටික අපි කරගෙන යන්නේ. රයිට්. එතනමයි පුතේ ඊළඟ මාතෘකාව තියෙනවා මෙන්න මෙහෙම. මොකද්ද මේ? අපි දැන් යනවානේ මේ කම්පියුටර් එක පාවිච්චි කරලා ඩේටාබේස් එක හදාගෙන. ඒතර කම්පියුටර් එක පාවිච්චි කරලා ඩේටාබේස් එක හදද්දී හරිද? කම්පියුටර් එක පාවිච්චි කරලා ඩේටාබේස් එක අපි හදද්දී අපි ඒකේ රැකගත යුතු ප්‍රධාන මූලික අවශ්‍යතා කීපයක් තියෙනවා. අපි ඒවට කියන ඩේටාබේස් එකේ ලක්ෂණ. ලස්සන නෙමෙයි, ලක්ෂණ. ඩේටාබේස් එකක තියෙන ලක්ෂණ. දැන් මේ වගේ වගු සෙට් එකක්ම ගහනවා. ළමයින්ට වගුවක් ගත්තාම ළමයින්ට වගු කීපයක් ඉන්නවා. ලකුණු වගුව, පුස්තකාල වගුව, ක්‍රීඩා වගුව. හරි. එතකොට ළමයි පිළිබඳ තොරතුරු තියෙන වගු ගොඩක් එනවා. ළමයිගේ තොරතුරු ඔක්කොම එක වගුවට ගන්නෙ නෑ. ඔය සෙට් එකටම වගු වෙන වෙනම අඳිනවා. හරි, වෙන වෙනම අඳිනවා. එතකොට පුතේ ඩේටාබේස් එකක් අපි හදද්දී මෙන්න මේ වගු ගහද්දී මොනවද ඒකේ තියෙන විශේෂ ලක්ෂණ? රයිට්, දත්ත සමුදායක ලක්ෂණ. මම සිලබස් එකට අනුවම කතා කරන්න. මොකද මාකින් එක හැදෙන්නේ සිලබස් එකත් අනුව හින්දා අපිට සිලබස් එකේ තියෙන දේවල් ගැන කතා කරන එක ගොඩක් වාසි වෙනවා. ඩේටාබේස් එක ලක්ෂණ කතා කරද්දී පළවෙනි එක සිලබස් එකේ අපිට කියන්නේ අච්චුපතේ කියන්නේ දත්ත සමතිරික්තතාවයෙන් වියුක්ත බව. පුතේ සමතිරික්තතාවය රිඩන්ඩන්සි කියලා කියන්නේ එකම දත්තය වගු කිහිපයක යෙදෙන්නේ නැතිව තියෙන එක තමයි හොඳම ලක්ෂණය. ඒ කියන්නේ පුස්තකාල වගුවෙත් ඔයාගේ නම, ගම, වාසකම, ටෙලිෆෝන් නම්බර්, WhatsApp නම්බර් පුස්තකාල වගුවෙත් තියෙනවා. ක්‍රීඩා වගුවෙත් ඒ ටික තියෙනවා. පන්ති කාමරයේ ඩේටාබේස් එකේ ඒ ටික තියෙනවා. හරි? ඒතර හැම තැනම එකම දත්තය හැම වෙලාවෙම කොපි වෙවි ගිහිල්ලා. මොකද වෙන්නේ එතකොට? අපරාධේ ඉඩ ඇහිරිලා. නේ? අන්න ඒක ප්‍රධාන ලක්ෂණය. එක වැඩ කිව්වා. තාත්තා මට එන්නේ කිව්වා. ඊට පස්සේ තාත්තා කොහොමද එන්න බෑ කියලා. ඊට පස්සේ මම ඒක එනවා දාගත්තා. අනිත් තාත්තා නෝ. අනිත් එන්නට හරි. right පළවෙනි එක ලියමු. පළවෙනි එක
පළවෙනි ලක්ෂණය ඩේටාබේස් එකක තියෙන පළවෙනි ලක්ෂණය දත්ත සමතිරික්තතාවයෙන් යුක්ත බව. දත්ත සමතිරික්තතාවයෙන් යුක්ත බව. වරහන් ඇතුලේ redundancy සමතිරික්තතාවයට අපි කියනවා redundancy. දත්ත සමතිරික්තතාවයෙන් යුක්ත බව. යුක්තයි කියලා කියන්නේ නෑ කියන එකනේ. දත්ත සමතිරික්තතාවයෙන් යුක්ත බව. අපි කියනවා redundancy. සමතිරික්තතාවයෙන් යුක්ත බව redundancy. සමතිරික්තතාවයෙන් යුක්ත බව redundancy. ඔක තව ටිකක් වරම මම විස්තර කරන්නම් මම පුතේ මෙන්න මෙහෙම. දැන් අපි හිතමු මේ තියෙන්නේ ශිෂ්‍ය වගුවනේ. මේක ශිෂ්‍ය වගුව. ඔයා පුස්තකාලේ සමාජිකෙක් වුණාම ඔයාට පුස්තකාලය ඇතුළත වගුවක් ගන්නවා. ඔයා ස්පෝර්ට්ස් කරනවා. බට්ට පනිනවා, ජිල් බෝල ගහනවා, ඔයාට ස්පෝර්ට්ස් කරනවා. ඔයාට බට්ට වයින්නත් වගුවක් හදනවා. හරි. ඒතර ඔයාගේ නම, උපන්දිනය, ස්ත්‍රී පුරුෂභාවය, ටෙලිෆෝන් නම්බර් එක, WhatsApp නම්බර ඔය හැම වගුවකම දානවා. මේකෙදි කියන්නේ පුළුවන් තරම් එහෙම නොදා ඉන්න. ඒ කියන්නේ මේ අතර අන්තර් සම්බන්ධතා පවතිනවනේ. එක වගුවක තිබුණා නම් ඇති අනිත් වගුවෙන් ඒ වගුවට ඇවිල්ලා ඒ තොරතුරු ගන්න පුළුවන්. එකම දත්තයේ ගොඩාක් තැන්වල තිබුණාම මොකද වෙන්නේ? එකම දත්තයේ ගොඩාක් තැන්වල තිබ්බාම වගුවල ධාරිතාවය වැඩි වෙනවා. වගු කළමනාකරණය කරගන්න අපහසු වෙනවා. වගුවෙන් අවශ්‍ය තොරතුරක් හොයාගන්න වෙලා යනවා. ඒ වගේ දෝෂ ඇති වෙනවා. එකම දත්තය ගොඩක මෙහෙම තැම්පත් වෙද්දී එකම දත්තයේ ගොඩක මෙහෙම තැම්පත් වෙද්දී ඒ වගේ දෝෂ ඇති වෙනවා. right එවැනි දෝෂ ඇති වෙනවා. පැහැදිලිනේ? right ලියමු. ලියමු. දෙවෙනි එක. චුට්ටක් ලියමු සමතිරික්තතාවය කියන්නේ මොකක්ද කියලා. ලියමු යටින් චුටි නෝට් එකක් දාමු. ලියමු. සමතිරික්තතාවය යනු සමතිරික්තතාවය යනු එතන චූටි නෝට් එකක් මේ ලියන්නේ. සමතිරික්තතාවය යනු එකම දත්තය. සමතිරික්තතාවය යනු එකම දත්තය. එකම දත්තය වගු කිහිපයක තැන්පත් වීමයි. සමතිරික්තතාවය යනු එකම දත්තය වගු කිහිපයක තැන්පත් වීමයි. සමතිරික්තතාවය යනු එකම දත්තය වගු කිහිපයක තැන්පත් වීමයි. එකම දත්තය වගු කිහිපයක තැන්පත් වීමයි. එකම දත්තය වගු කිහිපයක තැන්පත් වීමයි. සමතිරික්තතාවය කියලා කියන්නේ එකම දත්තය වගු කිහිපයක තැන්පත් වීමයි. පුළුවන් තරම් එකම දත්තය වගු කිහිපයක තැන්පත් නොවෙන්න අපි වග බලා ගන්න ඕනේ. ඒක ඩේටාබේස් එකක තියෙන ප්‍රධාන ලක්ෂණයක්. ඩේටාබේස් එකක තියෙන ප්‍රධානතම ලක්ෂණයක්. right ඊළඟට අපිට කියනවා මෙන්න මෙහෙම දත්තවල සංගතතාව පැවතීම. දත්තවල සංගතතාව පැවතීම.
දෙවෙනි එක දත්තවල සංගතතාව පැවතීම. දත්තවල සංගතතාව පැවතීම. සංගතතාව පැවතීම. අපි සංගතතාවයට ඉංග්‍රීසි වලින් කියන පුතේ redundancy කියලා. sorry සංගතතාව පැවති consistency redundancy එකේ විරුද්ධ පදේ තමයි consistency කියලා කියන්නේ. දත්තවල සංගතතාවයේ පැවතීම. ඒ කියන්නේ සමතිරික්තතාවයේ විරුද්ධාර්ගය. ඒ කියන්නේ දත්ත වගුවක එකම දත්තය නැවත නැවත නොයෙදෙන එකට අපි කියනවා සංගත බව. එතකොට database එක ලක්ෂණය තමයි සමතිරික්තතාවය අඩු වෙන්න ඕනේ. සමතිරික්තතාවය අඩු වෙද්දී ඉබේම වැඩි වෙනවා සංගත බව. එතකොට එකම දත්තය වගුවල වැඩිපුර යෙදුනොත් මොකක්ද කියන්නේ? සමතිරික්තතාවය. එකම දත්තයේ වගුවල නොයෙදෙන එකට අපි කියනවා සංගත බව. එහෙනම් database එකක සමතිරික්තතාවය අඩු වෙන්න ඕනේ. සංගත බව මොකද වෙන්න ඕනේ? වැඩි වෙන්න ඕනේ. චුට්ටක් යටින් මෙන්න මෙහෙම එකක් ලියමු අපි නෝට් එකක් දාලා. ලියමු සමතිරික්තතාවය සමතිරික්තතාවය නැති කිරීම සමතිරික්තතාවය නැති කිරීම සංගතතාවය ලෙස හඳුන්වයි. සමතිරික්තතාවය නැති කිරීම සංගත බව ලෙස හඳුන්වයි. සමතිරික්තතාවය නැති කිරීම සංගත බව ලෙස හඳුන්වයි. සමතිරික්තතාවය නැති කිරීම සංගත බව ලෙස හඳුන්වයි. ඊළඟ බලපුතේ හොඳ database එකක තියෙන තව ලක්ෂණයක් තමයි ඕනම දත්තයක් පටස් ගාලා හොයාගන්න පුළුවන්. අපි කියන efficiency කියලා. දැන් ඔයා හිතන්නකෝ අපි බැංකුවකට ගියපුවාම බැංකුවේ ගනුදෙනුකරුවන්ගේ තොරතුරු ගොඩාක් කම්පියුටර්ස් වල තියෙනවනේ. හැබැයි ටක් ගාලා අපේ account details ටික කම්පියුටර් එකෙන් ටක් ගාලා සර්ච් කරලා හොයා ගන්නවා නේ. අපේ account details කම්පියුටර් එකෙන් ටක් ගාලා හොයා ගන්නවා. ඒක හොඳ database එකක තියෙන ලක්ෂණයක්. දැන් එහෙම නැත්තම් දැන් සමහර කච්චේරියකට එහෙම ගියපුවාම ෆයිල් පෙරලලා අල්මාරිය අස්සට රින්ගලා ගොඩක් වෙලා යනවනේ. ඒ කියන්නේ කම්පියුටර් බේස් නෙමෙයිනේ. බැංකුවක ගියපුවාම එහෙම නෙමෙයි ටක් ගාලා එන්ටර් කරනවා එයාගේ කීවර්ඩ් එක. කීවර්ඩ් එක ඩෙන්ටිටි කාඩ් නම්බර් එක හරි දීලා තියෙන අංකයක් හරි එන්ටර් කරපු ගමන් එයාගේ තොරතුරු ටික එනවා. ඒක හොඳ database එකක ලක්ෂණයක්. ලියමු තුන්වෙනි එක තුන්වෙනි ලක්ෂණය හොඳ database එකක තියෙන ලක්ෂණ අතර තුන්වෙනි එක දත්ත තැන්පත් කිරීම කියවීම කියවීම සහ නැවත ලබා ගැනීම කාර්යක්ෂම වීම. කාර්යක්ෂම වීම.
ක්‍රියේට් කරන එක, ඉන්පුට් කරන එක, රයිට් කරන එක, අවුට්පුට් කරන එක කාර්යක්ෂම. ඒක හොඳ ඩේටාබේස් එකක තියෙන ලක්ෂණය. අනිත් එක අපේ කම්පියුටර් එකේම ඒ තොරතුරු ටයිප් වෙලා තියෙනවා පුතේ. අපිට ටැග් ගාලා ඒව පාවිච්චි කරලා ප්‍රස්තාරයක් අඳින්න පුළුවන්. මට ප්‍රස්තාර, බාර් chart, column chart, pie chart ඕන එකක් පටස් කරලා අඳින්න පුළුවන්. ඒකත් හොඳ ඩේටාබේස් එකක ලක්ෂණ. දැන් කිව්වොත් එම් පහුගිය අවුරුදු 5 ගිණුම් මොකක් හරි ගිණුමක නමක් කියලා ඒ ගිණුම ඕපන් කරලා තියෙන එක මට ප්‍රස්තාරකට ගේන්න කියලා බැංක් මැනේජර් කිව්වොත් එහෙම accounts open කරන තැන. එයා ටක් ගාලා ප්‍රස්තාරකේ මේ අවුරුද්ද මෙච්චරක් ඕපන් කරලා තිනවා, මේ අවුරුද්ද මෙච්චරක් ඕපන් කරලා තිනවා, මේ අවුරුද්ද මෙච්චරක් ඕපන් කරනවා කියලා ටක් ගාලා ගන්නවා. දැන් ඔයාගේ මාර්ක් ෂීට් එක කම්පියුටර් එකක තිබුණා නම් Excel වල මාර්ක් ෂීට් එක දාලා තිබුණොත් එහෙම ටක් ගාලා ලකුණු කොහමද ප්‍රස්තාරිකව පෙන්වන්නේ ටක් ගාලා ප්‍රස්තාරය නිර්මාණය කරන්න පුළුවන්. හැබැයි ඕවා කඩදාසි වල තිබ්බනම් මේ කපේට වඳින්න බෑ. එහෙනම් පාට පැන්සල් අරන්, පැටින් මරන්, අඩි රූල් අරන්, මට්ටම් ලිය තියලා, කව කට්ට අරගෙන කරවලා එහෙම තමයි ගහන්න වෙන්නේ. අර ලේසියෙන් ප්‍රස්තාර වගේ දේවල් වලට ගන්න පුළුවන් කම්පියුටර් එකක දත්ත තොරතුරු ගබඩා කරලා තියෙනවා. ලියමු ඊළඟ ලක්ෂණය. වගු සහ ප්‍රස්තාර භාවිතයෙන් 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 දත්ත විශ්ලේෂණය පහසු වීම. දත්ත විශ්ලේෂණය පහසු වීම. වගු සහ ප්‍රස්තාර භාවිතයෙන් දත්ත විශ්ලේෂණය පහසු වීම. ඊළඟට හොඳ ඩේටාබේස් එකක ලක්ෂණයක් ලියමු. දත්තවල නිර්වද්‍යතාවය ඉහළ අගයක් ගැනීම. 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 නිර්වද්‍යතාවයේ ඉහළ අගයක් ගැනීම. තව එකක් ලියමු. තව එක ලක්ෂණයක්. දත්තවල ආරක්ෂිත බව වැඩි වීම. දත්තවල ආරක්ෂිත බව වැඩි වීම. දත්තවල ආරක්ෂිත බව වැඩි වීම. ආරක්ෂිත බව වැඩි වීම. ඩේටාබේස් එකක ආරක්ෂාවට එකක් තමයි මුරපද භාවිතා කරනවා. පාස්වර්ඩ්. අනිත් එක තමයි ඩේටාබේස් එකකදී භාවිතා කරනවා පුතේ গুপ্ত කේතනය. গুপ্ত කේතනය. මොකක්ද গুপ্ত කේතනය කියලා කියන්නේ? encrypt. গুপ্ত කේතනය. උදාහරණ දාමු. ආරක්ෂාව යටතේ උදාහරණ දාමු. මුරපද සහ গুপ্ত කේතනය. මුරපද සහ গুপ্ত කේතනය. මුරපද සහ গুপ্ত කේතනය. මුරපද සහ গুপ্ত කේතනය. පාස්වර්ඩ් දානවා කියන එක අපි දන්නවනේ. එහෙනම් මොකක්ද දන්නවද මේ গুপ্ত කේතනය කියන්නේ? ඔයා යම්කිසි දත්තයක් තව කෙනෙකුට sannivedanaya කරද්දී ඒ දත්තය වෙනස් කරලා තමයි sannivedanaya කරන්නේ.
උදාහරණයක් විදිහට දත්තයක් සංකේතවලට හරවලා. දත්තයක් ඔරිජිනල් විදිහට නෙමෙයි. ඒ දත්තය විකෘති කරලා තමයි තව කෙනෙකුට sannivedanaya කරන්නේ. එතකොට කවුරු හරි කෙනෙක් මැද ඉඳන් ඕක හැක් කරොත් එයාට නිවැරදි දත්තේ ගලප ගන්න බැරි වෙනවා. ඒක තමයි গুপ্ত කේතනය කියලා අපි කියන්නේ. গুপ্ত කේතනය. කෝඩ්ස් කරන. ඒකට වෙනම software පාවිච්චි කරනවා. right? ඒ software වලින් අපිට පුළුවන් මේ දත්තේ වෙනස් විදිහට හරවන්න. ඊට පස්සේ ඒ software එකෙන් පුළුවන් ආපහු තිබුණු තත්ත්වයට දත්තේ නැවතපත් කරන්න. ලියමු චුට්ටක් গুপ্ত කේතනය යටතේ. গুপ্ত කේතනය කියන මාතෘකාව යටතේ චුට්ටක් මෙන්න මෙහෙම ලියමු. ලියමු গুপ্ত කේතනය යටතේ මෙන්න මෙහෙම গুপ্ত කේතනය යටතේ මෙන්න මෙහෙම ලියමු. අනවසර පුද්ගලයින්ට කියවිය නොහැකි වන පරිදි අනවසර පුද්ගලයින්ට කියවිය නොහැකි වන පරිදි අනවසර පුද්ගලයින්ට කියවිය නොහැකි වන පරිදි කියවිය නොහැකි වන පරිදි දත්ත පරිවර්තනය කරලීම දත්ත පරිවර්තනය කරලීම গুপ্ত කේතනය ලෙස හඳුන්වයි. গুপ্ত කේතනය ලෙස හඳුන්වයි. පරිවර්තනය කරලීම গুপ্ত කේතනය ලෙස හඳුන්වයි. ඒ කියන්නේ අපි ළඟ තියෙන தත්ත්වයක් වෙන කෙනෙකුට අඳුර ගන්න බැරි වෙන්න අපි සංකේත බවට පරිවර්තනය කරනවා. ඔන්න ඔයාට හොඳයි ඕක. මේ අම්මට අහු වෙන්නේ නැති වෙන්න පණිවිඩය sannivedanaya කරගන්න පුළුවන්. right. එහෙනම් ඒක ඇති හොඳ database එකක ලක්ෂණ. ඕවා පටලව ගන්න නැතුව විභාගයට හරියට ලියන්න ඕනේ. ඊළඟ පිටු අංක 3 මාතෘකාව දාලා තියෙනවා. පුතේ ඉලෙක්ට්‍රෝනික හා අත්‍යුරු දත්ත සමුදායක තියෙන වෙනස්කම්. ඉලෙක්ට්‍රෝනික සහ අත්‍යුරු දත්ත සමුදායක තියෙන වෙනස්කම්. එතකොට කම්පියුටර් එකක database එකක් තියාගෙන යන්නේකී පොත්වල කඩදාසි වල database එකක් තියාගෙන යන්නේකී මේ වගු ටික කඩදාසියක ගහලා තියාගෙන යන එකේ මේ වගු ටික කම්පියුටර් එකකට දාලා තියාගෙන යන ටිකේ වගු ටික කම්පියුටර් එකක දාලා තියාගෙන යන ටිකේ තියෙන වෙනස්කම් මොනවද බලමු අපි ඉස්සෙල්ලා සිලබස් එකේ අපිට දීලා තියෙන වෙනස්කම් ටික මේ වැඩේ අත්‍යුරුව කරද්දී තියෙන වෙනස්කම් අත්‍යුරුව තියෙද්දි මෙන්න මෙහෙමයි මේ වැඩේ පරිගණකගත කරලා තියෙද්දි මෙන්න මෙහෙමයි පළවෙනි එක තියෙනවා කාර්යක්ෂමතාවයේ අඩුය කාර්යක්ෂමතාවයේ වැඩිය ඇත්තනේ ඉතින් දාපු දත්තයක් ඉක්මනින් හොයාගන්න ගියපුවාම අත්‍යුරු එක ටිකක් ප්‍රමාදයි. නිර්වද්‍යතාවයේ අඩුය නිර්වද්‍යතාවයේ වැඩිය. ඔව් දත්ත විශ්ලේෂණය කරද්දී වගු ප්‍රස්තාර අඳිද්දී අත්‍යුරු එකේ නිර්වද්‍යතාවය අඩු වෙන්න පුළුවන්. විශ්වාසනීයත්වයත් ඒකින්ද අඩු වෙන්න පුළුවන්. දත්ත විශ්ලේෂණය කරන එක අපහසුයි. ඇත්ත ප්‍රස්තාර වගු වගේ දේවල් නිරූපණය කරන එක අපහසුයි. ආදානය කළ අනුපිළිවෙලින්ම දැක්වීමට සිදුවීම. ඒ කියන්නේ අපි හිතමුකෝ නාම ලේඛනයේ නම් ටික ලිව්වොත් ඒ විදිහටම තමයි තියෙන්නේ. හැබැයි කම්පියුටර් එකේ ටයිප් කරොත් අපිට ඕක ඕන විදිහකට ආරෝහණ අවරෝහණ පිළිවෙලකට හදාගන්න පුළුවන්. අනවශ්‍ය දත්ත මකන්න අපහසුයි. ඇත්තනේ කම්පියුටර් එකේ නම් ඩිලීට් කරන්න පුළුවන්. අරකෙදී මකල කෑල්ලක් අරගෙන දෙතුන් පාරක් මගපුවාම නාම ලේඛනයෙන් මොකද වෙන්නේ? නාම ලේඛනය යට ඩෙස් එක පේනවා. දත්ත අප්ඩේට් කරන්නත් ඒකින්ද අපහසුයි. දත්ත තැන්පත් කිරීමට වැඩි අවකාශයක් ඕනේ. රාක්ක අල්මාරි ගණන් ඕනේ. අරකෙදී පෙන් එකක් තිබ්බනම් ඇති. මිනිස් ශ්‍රමය වැඩිපුර අවශ්‍යයි. මිනිස් ශ්‍රමය අඩුවෙන් අවශ්‍යයි. ඔය තියෙන්නේ ඉලෙක්ට්‍රෝනික හා අත්‍යුරු දත්ත සමුදායන් වල තියෙන වෙනස්කම්. ඉලෙක්ට්‍රෝනික සහ අත්‍යුරු දත්ත සමුදායන් වල තියෙන වෙනස්කම් තමයි පුතේ ඔය තියෙන්නේ. right. පිටු අංක 3 ඉක්මනින් ඔය නෝට් එක දාගමු.
පිටු අංක 3 ඉක්මනින් ඔය නෝට් එක දාගමු. පිටු අංක 3 ඉක්මනින් නෝට් එක දාගමු. මට විනාඩි 2-3කට වඩා නම් දෙන්න බෑ. දැන් පුතේ ඩේටාබේස් එකක් ඇතුලේ තියෙන්නේ වගු තියෙන්නේ. දැන් මම මේ යන්නේ වගුවකට උදාහරණයක්. ඒ විභාගෙදී අහනවා වගුවක් කියලා මේකේ ෆීල්ඩ්ස් කීයද, රෙකෝඩ්ස් කීයද, ශේෂ්ත්‍ර කීයද? මේකේ මේ රෙකෝඩර් කීයක් තියෙනවද? මේකේ ප්‍රයිමරි කී එක මොකක්ද? ඕනෝ ප්‍රශ්න කොහොම සරල ප්‍රශ්න අහන්න. ඒවට අපිට උත්තර ලේසියෙන් දෙන්න පුළුවන්. right. දත්ත වගුව යටතේ මෙන්න මෙහෙම ලියමු. පිටු අංක 4 ටියුට් එක නැති දරුවෝ හෙට ගිහලා ටියුට් එක ගන්න පුළුවන්. දත්ත වගුවක ප්‍රධාන කොටස් පහත පරිදි දැක්විය හැකිය. 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 ප්‍රධාන කොටස් පහත පරිදි දැක්විය හැකිය. right. පොතේ මෙන්න මේ වගුව ඇඳ ගන්න ලස්සනට මම වල zoom කරලා තියෙන්නේ. ලස්සන වගුව ඇඳ ගන්න. zoom කරලා තියෙන වගුව. මේ වගුව ලස්සනට ඇඳ ගන්න. ලස්සන වගුව ඇඳ ගන්න.